හොඳයි. 9 ශ්‍රේණිය දරුවොත් එක්කලා අපි අලුත් මාතෘකාවකින් මුණ ගැහෙන්න හදන්නේ. ඒ අනුව අපි කතා කරලා නතර කළා තියෙන මේ වෙනකොට 9 ශ්‍රේණියේ මාතෘකා යටතේ අවසන් මාතෘකාව විදිහට කතා කළේ සුද්ධ ජීවීන් හමුවන උපස්තර පිළිබඳව තමයි අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ. දැන් එනම් බලමු අපි කොහොමද කියලා මෙන්න මේ සුද්ධ ජීවීන් ජීවත් වෙන උපස්තර මොන වගේ උපස්තරවලද මේ අය ජීවත් වෙන්නේ කියන එක අපි බලමු. ඉතින් මේ සුද්ධ ජීවීන් ගතිපුවාම මෙයාලා හමු නොවන ස්ථානයක් නැහැ. ලෝකේ හැම තැනකම සුද්ධ ජීවීන් ජීවත් වෙනවා. සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන්න නොහැකි ආන්තික පරිසරවල පවා ගිනි කඳු ආශ්‍රිතව, උණුදිය උල්පත් ආශ්‍රිතව, හිම ආශ්‍රිතව, කාන්තාරවල මේ කියන බොහෝ ස්ථානවල මේ සුද්ධ ජීවීන් මොකද වෙලා තියෙන්නේ අපිට මුණ ගැහෙනවා, අපිට හමු වෙනවා. එhmenan ඔන්න ඒ වගේම තමයි මොනවාද මෙයාලා පසේ ජීවත් වෙනවා, ඒ වගේම ජලයේ ජීවත් වෙනවා, වායුගෝලයේ ජීවත් වෙනවා, ශාක හා සත්ව දේහ මත සහ අභ්‍යන්තරය තුල ජීවත් වෙනවා. එhmenan අපි මාතෘකාව යටතේ ලියාගමු. ලියන්න ලොව හැම පරිසර පද්ධතියකම ලොව සෑම පරිසර පද්ධතියකම ලොව සෑම පරිසර පද්ධතියකම සෑම පරිසර පද්ධතියකම මෙම ශුද්‍ර ජීවීන් හමු වෙයි. සෑම පරිසර පද්ධතියකම මෙම ශුද්‍ර ජීවීන් හමු වෙයි. ඒ අනුව ආන්තික පරිසරයන් වූ ගිනි කඳු, උණුදිය උල්පත්, හිම කඳු, කාන්තාර, ලවණ බිම් ආදීෙහිද සාමාන්‍ය පස කරදිය සහ මිරිදියෙහි වායුගෝලයෙහි ශාක හා සත්ව දේහ මත සහ අභ්‍යන්තරයෙහි යනාදී වශයෙන් මෙම ශුද්ධ ජීවීන් හමුවීම සිදුවෙයි. දැන් එහෙමනම් ඔන්න අපි ඒ ශුද්ධ ජීවීන් භාවිතා කරන අවස්ථා පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඊගාවට මේ භාවිතා නෙවෙයි ඉන්න ස්ථාන පිළිබඳව මම කතා කළේ. දැන් ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මේ ශුද්ධ ජීවීන්ගේ හිතකර භාවිතයන් පිළිබඳව. මේ ශුද්ධ ජීවීන් තාම වැදගත් වෙලා තියෙනවා. ඒ අතරේ යම් ශුද්ධ ජීවීන් කොට්ටාස අපිට හානිකර තත්ත්වයන් උදා කිරීමත් කරනවා. දැන් මේ දිනවල අපිට ඒ ශුද්ධ ජීවි විශේෂයක් විදිහට වෛරස් අපිට අතිශය ගැටලුකාරී තත්ත්වයක් උදා කරලා තියෙනවා. ඒ වගේ සමහර ශුද්ධ ජීවීන් ඉන්නවා ඒ ආකාරයට තියෙන. ඉතින් එතකොට මොනවාද වෙලා තියෙන්නේ? ඔන්න ශුද්ධ ජීවීන්ගේ භාවිත ගැන තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. ඒ අනුව අපි ඉස්සෙල්ලම කතා කරන්න හදන්නේ කෘෂිකාර්මාන්තය සඳහා ශුද්ධ ජීවීන් දායක කරගෙන ඉන්න ආකාරය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. නම මාතෘකාව ලියන්න. ශුද්ධ ජීවී කෘෂිකාර්මාන්තය සඳහා
කෘෂිකර්මාන්තය හඳහා ශුද්‍රජීවීන් දායක කරගන්නා අයු ශුද්‍රජීවීන් දායක කරගන්නා අයු දැන් බලමු අපි මොනවාද කියලා මේ ශුද්‍රජීවීන්ගේ දායකත්වයන් මෙන්න මේ කියන කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතින් මෙතෙන්දී අපි ප්‍රධාන වශයෙන්ම අද වර්තමානයේ ලෝකේ කතා කරනවා රසායනික පොහොර වලින් ඈත් වෙලා කාබනික පොහොර කෙරෙහි යොමු වීම ගැන ලෝකේ ප්‍රබලව සාකච්ඡා කරනවා. මොකද අද රසායනික පොහොර භාවිතයේ ප්‍රතිඵල ලෝකේ හැමදෙනාම අහිතකර ලෙස භුක්ති විඳිනවා. පිළිකා ඇතිවීම, වගොඩු රෝගේ වගේ බොහෝ දේ අපිට උරුම වෙලා තියෙන මෙන්න මේ රසායනික ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කිරීම තුල. අපි ලංකාව ගැන කතා කළොත් ලංකාව ලෝකයේ තියෙන රටවල් අතර ඉහළම ස්ථානයක පසු වෙනවා මොනවද මේ විස රසායනික භාවිතා කරන කෘෂිකර්මාන්තය හඳා විස රසායනික භාවිතා කරන රටවල් අතර අපි ඉහළ මට්ටමින් ඉන්නවා. ඒක නිසා බලමු මේ කෘෂිකර්මාන්තයට කාබනික පොහොර නැත්නම් කොම්පෝස්ට් නිෂ්පාදනයේට ශුද්ධජීවීන් උදව් කරගන්නේ කොහොමද කියන කාරණාව අපි බලමු. හොඳයි දැන් ඔයගොල්ලෝ දකින්නේ ඔය කොම්පෝස්ට් පැකට් එකක් තමයි දකින්නේ. ඉතින් මේ කොම්පෝස්ට් කියලා කියන්නේ මොනවද? දි รา පත් වෙච්ච ශාක හා සත්ව කොටස් තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ගොඩක්ම දායක වෙනවා මේ ඇසටෝබැක්ටර් වගේ බැක්ටීරියා වර්ග, ඒ වගේම නයිට්‍රෝසෝමෝනාස් වගේ බැක්ටීරියා වර්ග මේ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී උදව් කරනවා. ඉතින් කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා විවිධ ක්‍රමවේද තියෙනවා. අපි බලමු මේ වීඩියෝ එකේ කොහොමද කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්නේ කියලා. ඉතින් ඇත්තටම අපිට ලංකාවේ විශාල ප්‍රශ්නයක් කරගෙන තියෙනවා මේ කුණු ගෙදර දොරේ තියෙන කැලිකසල විශාල ප්‍රශ්නයක් වෙලා කරගෙන තියෙනවා විශේෂම දි รา පත් වෙන කැලිකසල. ඉතින් දි รา පත් වෙන කැලිකසල අපිට හැකියාව තියනවා මොනා කරන්නද මේ කොම්පෝස්ට් වෙන කාබනික පොහොර බවට පරිවර්තනය කරන්න. එතෙන්දී විශේෂයෙන්ම අපේ නිවාසවල මේ තිබිය යුතු වැඩපිළිවෙලක් තියෙනවා. මොකද්ද තියෙන්න ඕනේ? මේ ද්‍රව්‍ය වර්ගීකරණය කිරීම. ඒතර වර්ගීකරණය කරලා ඒවා රැගෙන ගිහිල්ලා මහා පරිමාණ කොම්පෝස්ට් නිෂ්පාදනයන්ට භාවිතා කරන්න පුළුවන් නාගරික ප්‍රදේශවල. ඒතර ග්‍රාමීය ප්‍රදේශවල මිනිස්සුන්ට ඉඩ පාසුකම් තියනවා ගෙවත්තේ. ඒක නිසා ඒ අයට මහපාරට ගිහින් දාන්න දෙයක් නැහැ. ගෙදර කැලිකසල ටික ඒ ඉස්සරහා තියන්න දෙයක් නැහැ බෑග් වල දාලා. එයාලට හැකියාව තියනවා මොනවාද? තමන්ගේ ගෙවත්තේ මේ කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරලා තමන්ට වමනා කරන එළවලු ටික පළතුරු ටික ගෙවත්තේ වගා කර ගැනීමට හැකියාව තියනවා මේ කොම්පෝස්ට් භාවිතා කරලා. ඒ අතරේ තවත් දෙයක් තමයි අපිට හැකියාව තියෙනවා අපි ඉස්සරට කතා කරනවා ඒ ගැන මේ කැලිකස්ල භාවිතා කරලා ජීවවායුව නිෂ්පාදනය කරලා හැකියාව තියනවා මොනා කරන්නද? ගෙදර ගෑස් අවශ්‍යතාවය, ගෑස් උදුන සඳහා අවශ්‍ය කරන ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්කම තියනවා මේ කැලිකස්ල භාවිතා. ඉතින් අපි ඒවට යොමු වෙලා නැතුව අපි පිටරටින් ගෙනල්ලා ගෑස් ගෙනල්ලා අපි ඒවයින් තමයි මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඉතින් ඒවා තුල ඒ ආහාරවලට විවිධ විස රසායනිකයන් එකතු වීමේ අවදානමකුත් තියෙනවා කියන එක ප්‍රකාශ වෙනවා. ඉතින් නමුත් ඒවා නොසලකා හැරලා අපි එවැනි දේවල් භාවිතා කිරීම කරනවා. හොඳයි බලමු අපි එහෙමනම් මේකේ කොහොමද කියලා මේ කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලියේ කතාව කොහොමද කියලා බලමු. ක්‍රම කීපයක් ගැන කතා කරනවා. අපි බලමු මේ ක්‍රම කීපය ගැන කොහොමද කියන වග. ත්‍රොය තියෙන්නේ අධි උෂ්ණත්ව ක්‍රමය කියලා උඩ කියන්නේ. තොර එතෙන්දී සාමාන්‍ය පිහිටි පොළවේ මේ ශාකා සත්ත්ව කොටස් ගොඩ ගැසීමක් තමයි කරන්නේ.
ඉතින් මේකට ගොම ගන්න පුළුවන් පිදුරු කොළ රොඩු ගෙවත් එකතු වෙන කොළ රොඩු එළවලු පළතුරු වර්ග ඉවතලන ඒවා මේවා එක්කම භාවිතා කරන්න පුළුවන්. ඉතින් දැන් මොකද කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය භාවිතා කරලා ඔය සකස් කරන්නේ අධි උෂ්ණත්ව ක්‍රමයට මේ කොම්පෝස් නිෂ්පාදනය කරන්න මේක ඉක්මන් ක්‍රමයක් මුලින්ම ඔයගොල්ලෝ පේනවා පතුලටම එකතු කරනවා මොනවද එකතු කරන්නේ 10 තට්ටුවක් දාලා ඒ 10 තට්ටුව මත ඔයගොල්ලෝ පේනවා දිය කරගත්තු ගොම ඇතිරීමක් තමයි කරන්න සූදානම් වෙන්නේ. ඔන්න ගොම ඇතිරීම සිද්ධ කරනවා. දැන් මේ 10 මත ඔන්න එකතු කරලා හොඳට කවලම් කරලා සකස් කර ගන්නවා. කවලම් කිරීමක් කරන්නේ මේ තුනී කළා සකස් කර ගන්නවා. ඊට පස්සේ මත තුනී ස්තරය මත ගොම ස්තරය මත මේ ශාක කොටස් අතුරනවා. දැන් එක තට්ටුවක් ශාක කොටස් යටම 10 තට්ටුව ඊගාවට ඊට උඩින් ගොම තට්ටුව දියර ගොම තට්ටුව ඊට උඩින් පොළ රොඩු ශාක කොටස් අපද්‍රව්‍ය ශාකා සත්ව කොටස් ඊගාවට මුදලා තියෙන ආයිම ගොම තට්ටුව ආයිමත් ගොම තට්ටුව ඊගාවට නැවත ශාක කොළ තට්ටුවක් ශාක ද්‍රව්‍ය තට්ටුවක් ඒ අතරේ තව දෙයක් කරනවා අර උණ බම්බු දෙකක් රඳවලා තියෙනවා. ඒ වගේම හරහටත් උණ බම්බු දෙකක් යොදනවා. ඒවා පස්සේ මොකද කරන්නේ ගලවලා අයින් කිරීමක් කරනවා. මේක මේ විදිහට ගොඩ ගහලා හරි ගස්ස ගත්තට පස්සේ ඉතින් ඔය තියෙන ආකාරයක් පස්සේ වහලා තියෙන හරිනවා හොඳට. දැන් ඊගාව මොකද කරන්නේ ඔන්න දින කීපයකට පස්සේ ඒ ද්‍රව්‍ය ගොඩැල්ල කඩලා වෙන් කරලා අපේ අවශ්‍යතාවය සඳහා ගන්නවා. මේ තියෙන තවත් එකක් කුට්ටි ක්‍රමය කියන එක. ඔය ආකාරයට එතකොට එදිනේ කලින් අපි දැකපු ක්‍රමයේ තියෙන වල ක්‍රමය කියන එක. ඒකෙදී වලක් මාරලා තමයි එකතු කරන්නේ. මේ තියෙන බැරල් ක්‍රමය කියන එක. බැරල් ක්‍රමය බැරල් එකකට තමයි මේකේ දාන්නේ. දාලා මේක ඔය සමහරට දැන් වෙළඳ පොලේ තියෙනවා ප්ලාස්ටික් වලින් හදලා කොම්පෝස් බඳුන් කියලා. මේ තියෙන අපි සාමාන්‍ය උණ පතුරු හෝ එමෙතන් පුවක් පටි හෝ ඒ වගේ කිතුල් පටි වගේ ගහලා සකස් කරගත්තු කුඩා බඳුන් තමයි ඒවා සකස් කරගෙන තියෙන්නේ. එමනම් ඔන්න අපි කොම්පෝස් නිෂ්පාදනය කරන රටාව ක්‍රමය පිළිබඳව අපි ඒ රූපරාමුල දැක්කා. එමනම් අපි බලමු මේකේ දායක කරගන්න සුදු ජීවීන් කවුරුන්ද කියන වගත් එක්ක ඉස්සරහට කතා කරමු. හොඳයි එහෙනම් මෙන්න මේකෙදී දායක වෙන බැක්ටීරියා වල ගොඩක් ඉන්න බැක්ටීරියා මෙයා දිලීරයා මියුක දිලීරය නයිට්‍රොසොමොනාස් වගේම ඇසටෝබැක්ටර් මෙතනෝ බැක්ටර් වගේ බැක්ටීරියා වර්ග මේකෙදී දායකත්වය ලබා දෙනවා. ඉතින් මේගොල්ලෝ විසින් මේ ශාක හා සත්ව කොටස් දි รา පත් කරනවා. ශාකවලට ලබා ගැනීමේ හැකියාව තියෙන ලවණ බවට එහෙම නැත්නම් අයන කොටස් බවට පරිවර්තනය කිරීමක් කරනවා. ශාක වලට නැත්තම් උරා ගන්න බෑ. ඒ උරාගත හැකි තත්ත්වයටපත් කිරීම තමයි මේගොල්ලෝ කරන්නේ. එහෙනම් අපි ලියමු කොම්පෝස්ට් නිෂ්පාදනයේදී දායක වන ශුද්ධජීවීන් මෙයාලා එක්කම බැක්ටීරියා වර්ග ඉන්නේ. බැක්ටීරියා තමයි ඉන්නේ. ටක් ගාලා සටහන් කරන්න.
අකුර හරි ගැස්ස ගන්න. හොඳයි එහෙනම් අපි ඊට පස්සේ බලමු කාරණාව මාතෘකාව ලියන්න කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කරන ක්‍රම කොම්පෝස්ට් නිෂ්පාදනයේදී භාවිතා කරන ක්‍රම. තොර ඒකේ යටතේ අපි ලියමු අංක 1 ගොඩ ක්‍රමය භාවිතා කිරීම ගොඩ ක්‍රමය භාවිතා කිරීම අර ඇතුලේ අධි උෂ්ණත්ව ක්‍රමය කියලා ලියුවත් කමක් නැහැ. ඊගාට දෙවැනි එක වල ක්‍රමය භාවිතා කිරීම. මේක අපි බලපු නිසා මම පැහැදිලි කිරීම නැතුව කතා කරන්නේ. වල ක්‍රමය භාවිතා කිරීම. ඊගාවට බැරල් ක්‍රමය භාවිතා කිරීම. බැරල් ක්‍රමය භාවිතා කිරීම. ඊගාවට ජීව කොටු ක්‍රමය භාවිතා කිරීම. 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 අපි මාතෘකාව ලියනවා ගොඩ ක්‍රමය භාවිතයෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම. දැන් බලමු අපි එහෙමනම් කොහොමද කරන්නේ කියලා අපි දැන් රූපරාමුත් එක්කම බලලා තියෙන්නේ. ඒතර මේ ආකාරයට මොනවද වෙලා තියෙන්නේ? ඔන්න ගබඩා කිරීම තමයි කරන්නේ. යකන තියෙනවා ඒතර 10 ස්තරය 10 ස්තරය පස්සේ එකට උඩින් යදනවා මොනවාද? අන ගොම ස්තරය ගොම ඊගාවට එක උඩින් යොදනවා මොනවාද? අන කොළරොඩු ස්තරය ශාක ද්‍රව්‍ය කියලා ශාක ද්‍රව්‍ය තැන්පත් කරනවා. ඊට පස්සේ ආයෙම මොකද කරන්නේ? නැවත මේකට ගොම ස්තරයක් යොදනවා. මේ තියෙන ආයිමත් ගොම ස්තරයක් යොදනවා. නැවත මොනවද වෙලා තියෙන්නේ? නැවත ශාක ද්‍රව්‍ය යොදනවා. ශාක ද්‍රව්‍ය තොර ඔය විදියට මොනවද වෙලා තියෙන්නේ? අන්න මේක සකස් කිරීම සිද්ධ කරනවා. ඔයාලා සකස් කරලා ඊට පස්සේ මොකද කරන්නේ? ආවරණයක් යොදලා මේක උඩින් හොඳ ආවරණයක් යොදනවා. ඒ ආවරණයක් යොද මම ආවරණයක් ඇඳීම කරන්නේ නැහැ මෙතන. ආවරණයක් යොදලා මොකද්ද වෙලා තියෙන්නේ? තියෙන්න හරිනවා. ඒ අතරේ අර අපි දැක්කා මේකට තවත් මොනවාද? මේ උණ බම්බු යොදලා තියෙනවා මේ ආකාරයට. ඒ උණ බම්බු යෙදීමේ වැදගත්කම මොනවාද? ඒකේ වැදගත්කම තමයි මේක ඇතුළට අවශ්‍ය කරන වාතය ලබා දීම තමයි ඒකේ අරමුණ වෙලා තියෙන. මොකද මේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙනවා මොනවාද අවශ්‍ය වෙන්නේ? මේ තියෙන උණ බම්බු ඔක්සිජන් වමනා කරනවා. ඒ ඔක්සිජන් වමනා කරන නිසා තමයි මොනවාද මෙන්න මේ ආකාරයට උණ බම්බු යොදලා තියෙන්නේ. ඒ උණ බම්බු තුලින් මේකට මේ උණ බම්බු පස්සේ අයින් කරනවා. ඒතර ඒ කුහර තියෙනවා. කුහර තුලින් මොකද වෙලා තියෙන්නේ? මේකට වාතය අවශ්‍ය වාතය ගමන් කරනවා. වාතය ගමන් කිරීමක් වෙනවා. ඒක තමයි කරලා තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් දැන් උණ බම්බු අයින් කරන්න නැතුව තියන්නත් පුළුවන්. කොහොමද? ඒක අදින්න ගියපම කරදරයි නිසා ඇතුලේ මේ කුහර කපලා තීවහම මොකද වෙලා තියෙන්නේ? මේ උණ බම්බුවේ ඇතුලේ කොටස් අයින් කරලා තියෙනවා, සිදුරු කරලා තියෙනවා. ඒ සිදුරු වලින් එතකොට අවශ්‍ය කරන වාතය ඇතුල් වීමක් තියෙනවා. එහෙනම් මේක මම එහෙමම ලියන්නම්. සිදුරු සැකසු
උණ බම්බු සිදුරු සැකසූ උණ බම්බු සිදුරු සැකසූ උණ බම්බු ඒකේ සිදුරු හදලා තියෙන විදිය කොහොමද එහෙම තියෙනවා දැන් මේක උණ බම්බු නම් මේකේ මේ විදියට හිල් කරලා තියෙනවා මේ යන වාතය මේ වයින් එළියට යා ගන්න පුළුවන්කම තියෙනවා right එහෙනම් අපි ලිව්වා ගොඩ ක්‍රමයේ අර්ථයේ කොම්පෝස්ට් නිෂ්පාදනය කියලා එහෙනම් මනඩ පින්තූරය අඳින්න බලන්න හොඳයි එහෙනම් අපි ලියමු වෙලාව මදි නම් කරන්න ඕන දේ දන්නවා ඔයගොල්ලෝ විඩියෝ එක නතර කරලා පින්තූරය ඇඳලා ස්විල් එක යන්න සලස්වන්න හොඳයි ලියන්න රූපය දැක්වෙන ආකාරයට පොළොව මතු පිට 10 තට්ටුවක් අතුරා ඒ මත ගොම දියර ඇතිරීම සිදු කර
ඒ මත ශාක ද්‍රව්‍ය තට්ටුවක් අතුරා ඒ මත නැවත ගොම තට්ටුවක් ඇතිරීම එතැන් සිට ඒ ආකාරයෙන්ම ගොම තට්ටුවක් හා ශාක ද්‍රව්‍ය තට්ටුවක් වශයෙන් ගොම තට්ටුවක් හා ශාක ද්‍රව්‍ය තට්ටුවක් වශයෙන් තැන්පත් කොට ආවරණයක් යෙදීම මේ සඳහා ගොම මැටි ආලේප කිරීම ගොම මැටි ආවරණයක් යෙදීම සිදු කළ හැක. අභ්‍යන්තරයේදී ද්‍රව්‍ය වාතනය කිරීමට ද්‍රව්‍ය ගොඩගසන අවස්ථාවේදී රූපේ පරිදි උණබම්බු තැබීම සිදු කළ යුතුය. ඒවා ඔස්සේ ඇතුළු වන වාතය ශාක හා සතු ද්‍රව්‍ය අතරට යාම පහසු කරන්නට ඒවායේ සිදුරු සකසා තිබීම අවශ්‍ය. හොඳයි, එහෙනම් ඔන්න අපි ඒ කතා කළේ මොන ක්‍රමයේද? ගොඩ ක්‍රමය පිළිබඳ. ඊගාට අපි තව දෙකක් දැක්කා. මොකද්ද? එන්න මේ වල ක්‍රමය කියන එක. එතෙන්දිත් මේ විදියම තමයි මොකද කරන්නේ? එකේදී වලක තමයි මේක කරන්නේ. ඉතින් මේකේ තව පොඩ්ඩක් සරහන දාගමු. සති කිහිපයකට වරක් සතියකට පමණ වරක් සතියට පමණ වරක් මෙම ද්‍රව්‍ය උඩ යටිකුරු කිරීම මාස කිහිපයක් සිදු කිරීමෙන් පසු භාවිතයට සුදුසු කොම්පෝස්ට් ලබාගත හැක. ඊට පස්සේ අපි වල ක්‍රමය ගැන කතා කරන්න යන්නේ. ලියන්න වල ක්‍රමය යටතේ කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම. එතෙන්දී මේ ආකාරයට අපි සකස් කරගන්නවා. මොකද සකස් කරන්නේ වලක් නිර්මාණය කරගන්න ආකාරයට අපි වලක් නිර්මාණය කර ගැනීම කරනවා. යාකට වලක් හරි ගස්ස ගන්න. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? මේ වලට අපි මේ වලෙන් කොටසකට අර විදියම මොකද කරන්නේ? අපි ආන්න තැන්පත් කරනවා. මොනවද තැන්පත් කරන්නේ? මේ වලෙන් කොටසකට අර විදියම අපි තැන්පත් කරනවා. මොනවද තැන්පත් කරන්නේ? මෙන්න ගොම තියෙනවා.
ඊගාවට මෙන්න තියෙනවා ශාක ද්‍රව්‍ය තියෙනවා නැවත මෙන්න ගොම තියෙනවා ඔය ආකාරයට මේ තියෙන්නේ හිස් අර්ධය ඒ අර්ධයක අපි පිරවීම සිද්ධ කරනවා ඊගාවට මොකද කරන්නේ මේක සතියෙන් සතිය උඩයට මාරු කරනවා මේ හිස් අර්ධය භාවිතා කරනවා මේක මේ පැත්තට පෙරලා ඉඩකඩ තියෙන ස්ථානයකට මේක වඩා සුදුසුයි වගේම තමයි මේක වඩා හොඳ වෙන්නේ කොහොමද මේ වියලි කලාපීය ප්‍රදේශ තමයි වඩා වැදගත් වෙන්නේ මොකද වර්ෂාව තියෙනවා නම් එවැනි ප්‍රදේශවල මේක භාවිතා කරන්න බෑ මොකද වලේ වතුර පිරෙනවානේ ඊට පස්සේ වතුර පිරුණොත් එහෙමලා මේ ශාක මේ ද්‍රව්‍ය මොකද වෙන්නේ කුණු වීම සිද්ධ වෙනවා එහෙම වුණොත් අවශ්‍ය ප්‍රමිතියට කොම්පෝස්ට් නිෂ්පාදනය වෙන්නේ නැහැ ඉතින් වහින ප්‍රදේශයක නම් කරන්න ඕන මොකද්ද එතෙන්දී වතුර පිරෙන්නේ නැති වෙන්න ආවරණයක් දාලා ඒ සකස් කර ගැනීම කරන්න ඕනේ වලට වතුර එකතු වෙන්නේ නැති වෙන්න ඒකත් කොහොම මතකෙ තියාගන්න නම් වල ක්‍රමය මගින් නිෂ්පාදනය කිරීම කියලා ලිව්වා අපිට අට්ටක් ගාලා පින්තූරේ ඉතා ඉක්මනට අඳින්න ඉතා ඉක්මනින් අඳින්න මේකේ පින්තූරේ හොඳයි කාලය ප්‍රමාණවත් කියලා හිතෙනවා අපි එමනම් ලියන්න යන රූපය දැක්වෙන ආකාරයට වලක් සකසාගෙන එම වලෙන් අර්ධයක ගොමසා ශාක ද්‍රව්‍ය වශයෙන්
ස්තර කිහිපයක් ගොමසා ශාකද්‍රව්‍ය වශයෙන් ස්තර කිහිපයක් මාරුවෙන් මාරුවට තැන්පත් කර ගැනීම මාරුවෙන් මාරුවට තැන්පත් කර ගැනීම ඉන් අනතුරුව සතියකට පමණ වරක් එම ද්‍රව්‍ය උඩයට පෙරලීම සිදු කිරීම ඒ සඳහා හිස් අර්ධය භාවිතා කළ හැක උඩයට පෙරලීම මේ ආකාරයට මාස 6ක පමණ කාලයක් පවත්වාගෙන යාම මගින් මාස 6ක පමණ කාලයක් පවත්වාගෙන යාම මගින් ප්‍රමිතියෙන් යුක්ත කොම්පෝස්ට් ලබාගත හැකි වේ. හොඳයි එහෙනම් ඔන්න අපි මේ තියෙන්නේ බැරල් ක්‍රමය මේ තියෙන්නේ මොන ක්‍රමයේද? මේ තියෙන්නේ කූඩා ක්‍රමය කියන එක. කූඩා ක්‍රමයේ තියෙන්නේ මෙතන තියෙන බැරල් ක්‍රමය. මේ දෙකේදීම මේකේ සිදුරු සහිතයි මේකේ සිදුරු හදලා තියෙනවා. මේකේ උඩ විවරයක් තියෙන්නේ. එතකොට මේකෙන් ඇතුළට දාන්න පුළුවන් මොනවාද? ඔය ගෙවත්තේ එකතු වෙන කැලිකස්වල කොහොම එකතු කරලා දාන්න පුළුවන්. මුළුතැනගේ ඉඳුල් වගේ දේවල් දැම්මොත් මේක කුණු වෙනවා. ඒක නිසා ඉඳුල් වගේ දේවල් ඇරෙන්න ගෙවත්තේ එකතු වෙන කුල රොඩු ඒ වගේ දේවල් මේකට එකතු කරන්න පුළුවන්. එකතු කරලා ඉවර වෙලා තියන මේකේ අර උඩයට මාරු කිරීමක් සිදු කරන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක උඩට වාත්‍යණය වෙන්න පුළුවන් නිසා. එතකොට මේ ගෙවත්තකට මේ වගේ දේවල් මේක භාවිතා කරන්න පුළුවන්කම තමයි මේ ක්‍රම දෙකම. ඉතින් මෙතෙන්දි මේ කෝටු වලට ගොඩක් වෙලාවට ඔය පැලවෙන කෝටු විශේෂයක් සකස් කරගත්තොත් යොදාගත්තොත් මොකද්ද වෙලා තියෙන්නේ? අපිට මේ කොටුව දිගු කාලයක් වාත්ගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ අතුපතර කපලා ඒවත් මේකටම දාලා ඒකත් පොහොර කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි එහෙනම් අපි බැරල් ක්‍රමය සහ කුඩා ක්‍රමයේ යටතේ කොම්පෝස්ට් නිෂ්පාදනය කියලා ඉතා ඉක්මනට පින්තූරය දෙක අඳින්න බලන්න. පින්තූර දෙක ඉතා ඉක්මනට අඳින්න.
හොඳයි කාලය ප්‍රමාණවත් කියලා හිතෙනවා. එමන අපි ලියමු මෙම ක්‍රම දෙකම කුඩා ප්‍රමාණවලින් කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා කුඩා ප්‍රමාණවලින් කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැක ගෙවත්තේ එකතු වෙන පොළොරොඩු ආදී දේ මුළුතැන්ගෙන් ඉවතලාන එළවලු පළතුරු ආදී දෑ ඒවාට යෙදීම කළ හැක ද්‍රව්‍ය යෙදීම ආරම්භ කොට මාස 6ක පමණ කාලයක සිට කොම්පෝස්ට් ලබා ගැනීම කළ හැකි වෙයි. පහළ කවුළුවෙන් කොම්පෝස්ට් පිටතට ගන්න අතරතුර ඉහලින් නොදිරූ ද්‍රව්‍ය එකතු කිරීම සිදු කළ හැක. එනිසා දිගින් දිගටම වරින් වර කොම්පෝස්ට් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. හැකිවනු ඇත. එවනම් උන් අපි ඒ කාරණාව හරියට පස්සේ මාතෘකාව ලියන්න කොම්පෝස්ට් භාවිතයේ විශේෂ වාසි විශේෂතම වාසිය තමයි කොම්පෝස්ට් පාවිච්චි කරන එකේ මොනවාද මේ කොම්පෝස්ට්
තියෙනවා මොනවා වෙලාද ඒ කොම්පෝස්ට් තියෙනවා සෝදායාම ඉතාම අඩුයි. මනින් සේදිලා යන්නේ ජලයේ දියවීම හිමින්නේ සිද්ධ වෙන්නේ. සා මේක තිය වෙලා සෝදාපාලු ලක් වෙන්නේ නැහැ. සා ඊළඟ දෙවෙනි එක තමයි මෙයාට හැකියාව තියෙනවා ජලය රඳවා තබා ගැනීමේ හැකියාව තියෙනවා. වාතය පසෙහි වාතය රඳවා තබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හිතකර සුද්ධ ජීවීන්ගේ වර්ධනයට දායකත්වය දෙනවා. ඉතින් ඉක්මනින් අවසන් නොවන නිසා පොහොර ස්වභාවයෙන් නම් සාරවත් ගතිය ඉක්මනින් අවසන් නොවන නිසා රසායනික පොහොර යොදනවාට වඩා වැඩි කාලයක් පසෙහි මේ සාරවත් බව රඳා පැවතීමක් සිද්ධ වෙනවා. කියන්නේ පස ගොඩනගන්න පස නිර්මාණය කරන්න මේ කොම්පෝස්ට් වෙන විදිහින් කියනවා නම් ලොකු දායකත්වයක් ලබා දෙනවා. එහෙනම් අපි ටට්ටක් ගාලා ලියමු කොම්පෝස්ට් භාවිතය විශ්වාස කියලා ලියුවා එක ඉක්මනින් ජලයේ දිය නොවන නිසා සෝදාපාලුවට ලක් නොවීම දෙක සුද්ධ ජීවීන්ගේ හිතකර සුද්ධ ජීවීන්ගේ වර්ධනයට දායක වීම හිතකර සුද්ධ ජීවීන්ගේ වර්ධනයට දායක වීම ඊළඟ එක පසෙහි වාතය සහ ජලය අවශ්‍ය ප්‍රමාණයට රඳවා තබා ගැනීමට දායක වීම ඊගාවට සාරවත් ස්වභාවය දිගු කලක් පැවතීම නිසා නිතර පොහොර යෙදීමේ අවශ්‍යතාවයක් ඇති නොවීම ඊගාව රසායනික පොහොර යෙදීමේදී මෙන් අහිතකර ද්‍රව්‍ය පසට එකතු නොවීමත් පාංශු ජීවීන් විනාශ කරන්නට දායක නොවීම. මොකද රසායනික පොහොර යෙදුවාම පසේ ඉන්න පාංශු ජීවීන් ශිෂ්ම ගැඩවිල්ල වගේ තාම හිතකර ජීවීන් එක්කම විනාශ වෙලා යනවා. ඒ නිසා රසායනික පොහොර යෙදීමෙන් తాවකාලික ඵලදාවේ වැඩිවීමක් විතරයි සිද්ධ වෙන්නේ. දිගු කාලීනව යනකොට අපිට බරපතල අවාසියක් තමයි මේක තුල වෙන්නේ. ඉතින් දිගින් දිගටම රසායනික පොහොරම යොදලා මේ භෝග වගා කරන්න සිද්ධ වෙනවා. ලෝකේ බොහෝ රටවල් දැන් ඒ වයින් ක්‍රම වලින් බැහැර වෙලා තියෙනවා. එමනම් ඔන්න අපි මේ සුද්ධ ජීවීන්ගේ භාවිත ගැන කතා කළේ ඒ අනුව එකක් තමයි අපි කතා කරා වුනේ. එමනම් මේ කෘෂිකර්මාන්තයේදී භාවිතා කරන එක අවස්ථාවක් මොකද්ද? කොම්පෝස්ට් නිෂ්පාදනයේට මේ අය භාවිතා කරනවා කියලා කිව්වා. එමනම් අපි ඊගාවට කතා කරන්න යන්නේ තවත් මේ කෘෂිකර්මාන්තයේදී භාවිතා කරන අවස්ථාවක්. ඉතින් මෙතෙන්දී ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා මේ ජෛව පොහොර කියන රසායනික විශේෂය.
හොඳයි අපි කතා කරේ මේ ජෛව පොහොර පිළිබඳව. මේක රසායනික කියලා කිව්වට ඇත්තටම රසායනික නෙවෙයි. මෙයාලා ඉන්නේ මොනවද? සුත්‍රජීවීන් ඉන්නේ. දැන් ඔයගොල්ලන්ට මේ රූප රාමුවක් පේනවා. ඒ පේන රූප රාමුවේ තියෙන්නේ රනිල කුලයේ ශාකයක මූල ගැටිති තමයි පේන්න තියෙන්නේ. ඔය මූල ගැටිති තුල ජීවත් වෙනවා රයිසෝබියම් කියන බැක්ටීරියා එක. ඒ රයිසෝබියම් කියන බැක්ටීරියාවට පුළුවන්කම තියනවා මොනවා කරන්නද? වායුගෝලයෙන් නයිට්‍රජන් ලබාගෙන ඒ නයිට්‍රජන් හරවන්න පුළුවන් ශාකවලට වමනා කරන නයිට්‍රේට් සංයෝග බවට හරවන්න පුළුවන්. ඒවා ඒ පසට ලබා දීම කෙරෙනවා. මේ ශාකයට ලබා දීම කරනවා. ඒතර ශාකය ලබා දීම කරනවා. ඒතර පසට ලැබෙන්නේ කොහොමද? මේ ශාකයේ මිය යාම මගින්. ඊගාවට තවත් જાතියක් ඉන්නවා. එයා ඉන්නේ ස්වාධීනව. මේ විදිහට මේ මූල ගැටිති වල නෙවෙයි ඉන්නේ. එයා ස්වාධීනව පස්සේ ජීවත් වෙනවා ඇසටෝබැක්ටර් කියන බැක්ටීරියාව. එතකොට මේ දෙදෙනාටම හැකියාව තියනවා මොකද්ද? වායුගෝලයෙන් නයිට්‍රජන් ලබාගෙන ඒ නයිට්‍රජන් ශාකවලට උරා ගන්න පහසු විදිහේ නයිට්‍රේට් සංයෝග බවට පත් කරන්න පුළුවන්. ඒතර මොකද වෙලා තියෙන්නේ? මේ නයිට්‍රේට් නිර්මාණය වෙනවා පස්සේ කොහොමද? මෙන්න මේ ජෛව පොහොර එකතු වීම. ඉතින් ජෛව පොහොර කියලා කියන්නේ මොනවද? උඩ පොහොර කිව්වම අපිට ඉන්නේ රසායනික කියන තත්ත්වය තමයි ඔළුවට එන්නේ. නමුත් රසායනික නෙවෙයි මේවා ඉන්නේ කවුද? මේවා ඉන්නේ ශුද්ධ ජීවීන් ඉන්නේ. ඔය අපි කියාපු ශුද්ධ ජීවීන් වර්ග දෙක තමයි ඉන්නේ. කවුද එක්කනේ? ඇසටෝබැක්ටර් කියන බැක්ටීරියා එක. ඒ වගේම රයිසෝබියම් බැක්ටීරියා එක. ඒතර මේ ඇසටෝබැක්ටර් ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. රයිසෝබියම් යාට ජීවත් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම රනිල කුලයේ ශාක. ඉතින් උතර රනිල කුලයේ ශාක යම් වගාබීමක වගා කළොත් අපිට හැකියාව තියෙනවා ඒ පසේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කරගන්න. අවශ්‍ය කරන ශාක වර්ධනයට උමනා කරන නයිට්‍රේට් ප්‍රමාණය ඉහළ නම් ගන්න පුළුවන්. ඒතර මේ ඇසටෝබැක්ටර් අපි පසට එකතු කළොත් ඒගොල්ලෝ වගා කරලා ඒගොල්ලෝ කෘත්‍රිමව සකස් කරගෙන කෘත්‍රිම පරිසරයක සකස් කරගෙන මේ පසට එකතු කිරීම මගින් අපිට පසේ මේ ඇසටෝබැක්ටර් ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? වායුගෝලයේ නයිට්‍රජන් ලබාගෙන නයිට්‍රේට් සංයෝග බවට හරවලා මේක පසට එකතු කරලා පස සාරවත් කරනවා. ඒතර අර රසායනික පොහොර යෙදුවා වගේ නෙවෙයි. රසායනික පොහොර යෙදුවා නම් මොකද වෙන්නේ? ඒවයි විවිධ අපද්‍රව්‍ය තියෙනවා. ඒවා තුල විවිධ හානි සිද්ධ වෙනවා. නමුත් මේකෙදි එහෙම වෙන්නේ නැහැ. එවන අපි ලියන්න මාතෘකාව යටතේ ජෛව පොහොර භාවිතා කිරීම, ජෛව පොහොර භාවිතා කිරීම. ඒක ලියන්න මෙහිදී මේක දාන්න එක ඇසටෝබැක්ටර් දෙක රයිසෝබියම් මේ දෙක සටහන් කරගන්න. විද්‍යාත්මක නම් නිසා අපි අර යටින් ඉරාඳිනවා. මේ පළවෙනි අකුර විතරයි කැපිටල් වෙන්නේ. ඒ කියන්නේ සැලකිලිමත් භාවයක් දක්වන්න. හරි. එහෙනම් ඇසටෝබැක්ටර් රයිසෝබියම් වැනි බැක්ටීරියා භාවිතා කරයි අලුතෙලියන උන් ඇතුළත් පදාර්ථ පසට එකතු කිරීම මෙහිදී සිදු කෙරෙයි. පස්සේ අලුත් පිළේ ලියන්න
මෙම බැක්ටීරියා ප්‍රභේදයන්ට වායුගෝලීය නයිට්‍රජන් අවශෝෂණය කොට වායුගෝලීය නයිට්‍රජන් අවශෝෂණයකට ශාකවලට උරාගත හැකි නයිට්‍රේට් බවට පත්කර පස සාරවත් කිරීමේ හැකියාව පවතී. අලුත් පෙළ එලියන්ඩ රයිසෝබියම් ස්වභාවිකව ජීවත් වන්නේ රනිල කුලේ ශාකවල වරන්තුලියන්ඩ නිදිකුම්බා මකුලත තෝර වැනි කියලා මෑ බුංචි ඒවා එක්කම අයිති වෙන්නේ මේ රනිල කුලයට කීපයක් ලියන්න වැනි කියලා ලියන්න. ශාකවල මූල ගැටිති තුලය මේ නිසා එවැනි ශාක වගාබිමක යෙදීම මගින් පස සාරවත් කරගත හැකිය. පස්සේ අලුත් පිළ එලියන්ඩ ජෛව පෝර භාවිතයේ විශේෂවාසී එක පරිසරයට අහිතකර ද්‍රව්‍ය කිසිවක් පසට එකතු නොවීම ඊගාව අංක දෙක මොවුන් දිගු කලක් පසේ රැඳී සිටින නිසා වරින් වර පොහොර යෙදීමේ අවශ්‍යතාවයක් ඇති නොවීම ඔන්න ඒ කාරණාව හරි. ඊගාවට බලමු කෘෂිකර්මාන්තයේදී තවදුරටත් මේ මොනවාගේ දේවල්ද මේ භාවිතා කරන්න කියලා. ඊළඟට අපි යොදා ගන්නවා සුද්ධජීවීන් විශේෂයෙන්ම පලිබෝධ මර්ධනයටත් මේ සුද්ධජීවී දායකත්වය ලබා ගන්න පුළුවන්. අපි බලමු මේ වගේ පලිබෝධ මර්ධනයේදී කොයි විදිහද මේක කෙරෙන්නේ කියලා. හොඳයි, එතකොට අපි කතා කරන්න මාතෘකාව ලිව්වේ ජෛව පලිබෝධ නාශක පිළිබඳව. ඉතින් මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම මෙන්න මම සටහන් කරලා තියෙනවා බැක්ටීරියා දෙකක් මේ දෙන්නම. එක්කෙනෙක් තමයි කවුද? බැසිලස් තුරින්ජියන්සිස් කියන බැක්ටීරියා විශේෂය. හරි, ඊළඟට ඕල්ටර්නේරියා මම හිතන්නේ මම කියුණා බැක්ටීරියා කියලා. මෙයා බැක්ටීරියාවක් නෙවෙයි කවුද? දිලීරයා. මෙයා බැක්ටීරියා එකක්, මෙයා දිලීරයා. දැන් මොකද වෙන්නේ? මෙයා භාවිතා කරන්නේ මේ ජානතාක්ෂණය යට තමයි මෙයා පාවිච්චි කරන්නේ. ජානතාක්ෂණය උපයෝගී කරගෙන මේ බැසිලස් තුරින්ජියන්සිස් කියන බැක්ටීරියාවේ ජාන බද්ධ කරනවා විශේෂම තිරිඟු ශාකවලට. ඒ බද්ධ කරපුවාම ඒ තිරිඟු කඳේ
ඇති වෙන රසායනිකයන් ඒ කඳ විදින පලිබෝධකයින්ට විසසහිත වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කඳට හානි කරන්නේ නැහැ. සාවුන ආරක්ෂාවල වෙනවා. මෙතන ඕල්ටර්නේරියා කියන මෙයා දිලීරයා මේක භාවිතා කරන්නේ කෘෂිකාර්මික ජලජ පරිසරවල කරදරකාරී ලෙස වැවෙනවා මොනවාද මේ සැල්වීනියා කියන ශාකය. කෘෂි කර්මාන්තය කියනකොට විශේෂයෙන්ම වාරි කර්මාන්තයත් අදාළ වෙනවානේ. එතකොට මොකද වෙලා තියෙන්නේ මේ සැල්වීනියා වැවෙනවා. ඒ වැවිච්ච සැල්වීනියා ජලයත් එක්ක විශේෂම කුඹුරු ඉඩම් වගේ දේවල් වලට එනවා. ආවට පස්සේ මුදලා තියෙන ඒවා එකතු වීම තුළ භෝග වගාවට කරදරයක් වෙනවා. දැන් මේ දිලීර යොදා ගැනීම මගින් හැකියාව තියෙනවා අර සැල්වීනියා විනාශ කරන්න. මොකද මේ දිලීරය ඒ මූල පද්ධතිය සැල්වීනියා වල මූල පද්ධතියට හානි කරලා ඒක විනාශ කිරීම කරනවා. ඒක මූල පද්ධතිය ඇතුළු මුළු ශාකයටම හානි කරලා විනාශ කිරීම කරනවා. අනිකුත් ශාක වලට මේක හානියක් කරන්නේ නැහැ. මේකට අපි කියන්නේ ජෛව පාලන ක්‍රම කියලා කියන්නේ. එhmenan උන්න අපි ටට්ටක් ගාලා ඒ කාරණා දෙක ලියන්න ජෛව පලිබෝධනාශක භාවිතා කිරීම. ඒකේ ලියන්න අංක 1 ලියන්නකෝ. Bacillus thuringiensis මෙම බැක්ටීරියාවේ ජාන තිරිඟු ශාකයට බද්ධ කිරීමෙන් වරද ජාන තාක්ෂණය මගින් කියලා බද්ධ කිරීමෙන් ඇතිවන නව තිරිඟු ශාකවල කඳෙහි කඳ විදින පලිබෝධකයින්ට විසද්‍රාවී ද්‍රව්‍ය එකී කඳ තුල නිපදවීමට සලස්වා එකී කඳ තුල නිෂ්පාදනය වීමට සලස්වා එම ශාක පලිබෝධකයින්ගෙන් ආරක්ෂා කර ගැනීම ඊගාවට දෙවැනි එක ලියන්න ඕල්ටර්නේරියා දිලීරය භාවිතා කිරීම ජෛව පලිබෝධකයක් ලෙස භාවිතා කිරීම කියලා කමක් නැහැ. ජෛව පලිබෝධකයක් ලෙස භාවිතා කිරීම ඒක යට ලියන්න එහෙමනම් ලියන්න මෙම දිලීරය සැල්වීනියා ශාකය විනාශ කිරීමට දායක වෙයි. මෙය ජලජ පලිබෝධකයක් වෙයි. ජලජ පලිබෝධක ශාකයකි. එබැවින් වාරි කර්මාන්තයට ගැටලු ඇතිවීමත් එවයින් ලබා ගන්නා ජලය වගා බිම් වලට යොදන විට ඒවාට සැල්වීනියා පැමිණීමෙන්
කුඹු ගොයම් වැනි ශාක ජලයේ වැවෙන ශාක ගොයම් වැනි ජලය ආශ්‍රිතව වැවෙන ශාක විනාශ වී යාම සිදු වෙයි. විනාශ වී යාම සිදු වෙයි. එළියඬ එම දිලීරය මගින් ඒවා මර්ධනය කළ හැකි නිසා කෘෂිකර්මාන්තයට එයින් පහසුවක් ඇති වේ. කෘෂිකර්මාන්තරයෙන් පහසුවක් ඇති වේ. හොඳයි, ඔන්න අපි කතා කළා මේකේ මොනවා ගැනද? ජෛව පලිබෝධකයින් කෘෂිකර්මාන්තය යොදා ගැනීම දක්වනවා. ඊගාවට මේකෙදී තවත් භාවිතා කරනවා මොනවාද? මේ ඥානතාක්ෂණය භාවිතා කරලා ගුණාත්මක භාවයෙන් ඉහළ ආහාර භෝග නිෂ්පාදනය කර ගැනීමත් ඔන්න සිද්ධ කරන්න පුළුවන්. හොඳයි, මේ දකින්නේ ඕගොල්ලෝ එක පැත්තක තියෙනවා රන්වන් සහල් කියලා වර්ගයක්, අනිත් පැත්තේ සාමාන්‍ය සහල් කියලා තියෙනවා. මේ රන්වන් සහල් නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ බැක්ටීරියාවක් උපයෝගී කරගෙන. එතකොට මේ බැක්ටීරියාවෙන් ලබා ගන්නා ඥාන මේ ගොයම් ශාකවලට බද්ධ කරලා ඥාන බද්ධයක් මගින් සිදු කරලා ලබා ගන්නා නව ශාක සහල් විශේෂයක්, ගොයම් ගස් විශේෂයක් විදිහට තමයි මේ සහල් නිෂ්පාදනය කරගන්නේ. එතකොට මේකෙදී තියෙන විශේෂ කාරණාව තමයි මේ රන්වන් සහල් වල විටමින් A පෝෂණ ගුණය, ඒ වගේ ගුණාත්මක භාවයෙන් ඉහළ මට්ටමක් මේවායේ තියෙන ආකාරයක් තමයි කියවෙන්නේ. සාමාන්‍ය සහල් වලට වඩා පෝෂණ ගුණයෙන් ඉහළ සහල් විශේෂයක් කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. එතකොට මේකට යොදාගන්නේ මොකද? ජෛව තාක්ෂණය යොදා ගන්නවා. ඉතින් එතෙන්දී බැක්ටීරියාවගෙන් ලබා ගන්න අර්වීනියා අර්ඩමෝරා කියන බැක්ටීරියා විශේෂයෙන් ලබා ගන්න ඥාන තමයි මේ බද්ධ කිරීම කරලා තියෙන්නේ. එමගින් තමයි මේ රන්වන් සහල් නිෂ්පාදනය කරගන්නේ. එhmenan අපි ලිව්වා ගුණාත්මක භාවයෙන් ඉහළ ආහාර භෝග නිෂ්පාදනය කර ගැනීම කියලා. එතෙන්දී ලියන්න උදාහරණ කියලා ලියන්න මේක දාන්නකෝ. අර්වීනියා රඩෝපෝරා යන බැක්ටීරියාවෙන් ලබා ගන්නා ඥාන තාක්ෂණයේ යටතේ වී ශාකවලට බද්ධ කිරීමෙන් වී ශාකවලට බද්ධ කිරීමෙන් විටමින් A සහිත විටමින් A පෝෂණයෙන් ඉහළ රන්වන් සහල් නිෂ්පාදනය කර ගැනීම එමනම් අපි කෘෂිකර්මාන්තය හඳහා ශුද්ධ ජීවීන් යොදා ගැනීම කියන කාරණාව අද දවසේ අපි කතා කරලා අවසන් කළා. එහෙනම් අපි ඊළඟට මාතෘකාව ලියන්න කිරි ආශ්‍රිත නිෂ්පාදනයන් සඳහා ශුද්ධ ජීවීන් දායක කර ගැනීම. එමනම් අපි ඊළඟ සතියේ මේ පාඩමත් එක්ක එකතු වෙනවා. එතකොට මේ ඉඳපු දරුවෝ තාම සම්බන්ධ වෙලා නැත්නම් මම මුලදී කිව්වා ඉඳපු දරුවෝ සම්බන්ධ වෙලා නැත්නම් තවම මේ පාඩමට සම්බන්ධ වෙච්ච දරුවෝ ඒ අය දැනුවත් කරලා 0.76 119 45 43 අංකයට
එයාලගේ නමයි පන්තිය 2021 9 ශ්‍රේණිය කියලා සඳහන් කළා මට WhatsApp message එකක් එවන්න. එහෙම නැත්නම් 0.77 6යි 955යි 134 අංකයට කතා කරලා ඔයගොල්ලෝගේ තොරතුරු මට ලබා දුන්නත් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අලුතෙන් ඉන්න දරුවෝ ඉන්නවා නම් ඒ අයත් දැනුවත් කිරීම කරන්න. ඒ දැනුවත් කිරීම කරලා ඒගොල්ලන්ට ඔය අංක දෙකෙන් කැමති ආකාරයකට ඒගොල්ලෝගේ තොරතුරු ටික මට ලබා දෙන්න කියලා කියන්න. ඉතින් යම් දිනක අපේ හයර් ස්ටඩි එකට ඇවිල්ලා පන්තියේ පාඩලා ඉගෙන ගන්න අවස්ථාව වෙනකම් පිටවැද්දර හයර් ස්ටඩි කුරසි විද්‍යාශාලාවට ඇවිල්ලා පන්තියේ වාඩිලා ඉගෙන ගන්න අවස්ථාව වෙනතෙක් වැලිපිටිය සයන්ස් කොලෙජ් එකේ පන්තියට ඇවිල්ලා වාඩිලා ඉගෙන ගන්න අවස්ථාව වෙනතෙක් මේ ආකාරයටම 2021 වසර සඳහා මේ පාඩම් මාලා ටික කරගෙන යනවා. ඉතින් එහෙමනම් අපි අදට මෙතකින් සමුගන්නවා. ඉතින් ඔබ දරුවෝ සියලු දෙනාටම දරුවන්ගේ දෙමව්පියන්ලා සියලු දෙනාටම මේ සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද ඔබේ නිවහනෙන් සමුගෙන යනවා. නැවත ලබන සත්‍ය ඔබේ නිවහනට පැමිණීමේ බලාපොරොත්තුව ඇතුව